ශ්‍රද්ධා සම්පන්න පින්නතුනි, අද පුර පසළොස්වක පොහොය දවස උපාසක උපාසිකාවන් බුදුරජාණන් වහන්සේගේ අවවාද අනුශාසනා පරිදි මහ රහතන් වහන්සේලා අනුකරණය කරමින් උපෝසතයේ සමාදන් වෙලා සුරක්ෂිත කරන දිනය. උපාසක උපාසිකාවන්ට පමණක් නොවේ මේ දිනේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වනක් පිරිසටම වැදගත් දිනයක්. උපෝසත දිනය උපෝසතය ආරක්ෂා කරන දිනය. එතකොට විශේෂයෙන් උපාසක උපාසිකාවන් අනිකුත් දිනවලදී කාමභෝගී ජීවිතයේ පිණසම කැප වෙලා දරුමල්ලන්ගේ කටයුතු වෙනුවෙන් මහන්සි වෙමින් රැකිරක්ෂාවලට කාලය ගත කරමින් ජීවත් වීම පිණසම උත්සාහ කරන කාලයක් අනිත් කාලය. ත්‍රේ කාලයේදී ඉන්ද්‍රිය සංවරය කරගන්න අමාරු වෙනවා. ඊළඟට හිස් වචන ආදී දේවල් වලින් බේරෙන්න අමාරුයි. සිහිනුවන දියුණු කරන්න දුෂ්කරයි. කාමයන්ගෙන් දුරස්ව වාසය කිරීම දුෂ්කරයි. ඒ නිසාම සිල්පද ආරක්ෂා කර ගැනීමට යම් දුෂ්කරකමක් උපාසක උපාසිකාවන්ට තියෙනවා. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ උපාසක උපාසිකාවන්ට පනවන්නේ පොහොය දිනය උපෝසත දිනයක් විදිහට. එමෙත උපෝසතය සමාදන් වෙලා රහතන් වහන්සේලා සිහි කරමින් රහතන් වහන්සේලා අනුකරණය කරමින් ඒ උපෝසතය ආරක්ෂා කරන්න කියලා අවවාද කරන්නේ නිසායි. මක්නිසාද පොහොය දිනය නොවන දිනවලදී නොයෙකුත් කටයුතු නිසා සිහිනුවන හොඳින් පවත්වන්න උපාසක උපාසිකයන්ට දුෂ්කරයි. ඉන්ද්‍රිය සංවරය ඊට හොඳින් රකින්න අමාරුයි අනිකුත් දිනවලදී. මක්නිසාද මිල මුදල් හම්බ කරන්න වෙනවා, වතු පිටි වගා කරන්න වෙනවා, දරු මල්ලන් පෝෂණය කරන්න වෙනවා, නොයෙකුත් සමාජමය කටයුතු වලට මැදි වෙන්න වෙනවා. එතකොට යම් දුෂ්කරකමක් එනවා. ඒ දුෂ්කර බව නිසා සිත කිලිටි වෙන ස්වභාවයෙන් යුක්තයි අනිකුත් දවස්වල. ඒ කිලිටි සිත පීඩා සහිතයි. දැන් මෙයාට තේරෙනවා ඇති මාසේ වැඩි දවසක් මේ අය මිනිසුන් එක්ක අලි ගලි වාසය කරන්න වෙනවා. රැකී රක්ෂා කරද්දි වේවා. එහෙම නැත්නම් දරුමල්ලන්ගේ වැඩවලදී වේවා. මේ අයගේ ඇහැ කන නාසය දිව ශරීරයේ සිත වෙහෙසෙනවා. එතකොට ඒ ආයතන එහෙම නැත්නම් ඒ ඇස කන නාසය දිව ශරීරය පාලනය කරගන්න දුෂ්කරයි සාමාන්‍ය කටයුතු කරනකොට. ඒ නිසා තමයි ඇතැම් අයට පංචශීලය ආරක්ෂා කරගන්න දුෂ්කර සාමාන්‍ය දිනවලදී. පංචශීලය ආරක්ෂා කරගන්න දුෂ්කර වුණොත් මොකද වෙන්නේ? පංචශීලය බිඳුනොත් මොකද වෙන්නේ? ප්‍රාණඝාතය කරන්ට වුණොත් මොකද වෙන්නේ? සොරකම් කරන්ට වුණොත් මොකද වෙන්නේ? වැරදි කාම සේවනයේ කෙරුණොත් මොකද වෙන්නේ? බොරු කිව්වොත්, මද්ද්‍රව්‍ය බිව්වොත් මොකද වෙන්නේ? ඒ නරක දේවල්, නරකයි කියලා සම්මත දේවල් කළොත් මොකද වෙන්නේ? සිත විනාශ වෙලා යනවා. සිත කිලිටි වෙනවා. නූපන් රාගය, නූපන් ද්වේෂය, නූපන් මෝහය ඉපදෙනවා. ඉපදුණු රාග ද්වේෂ මෝහ බලවත් වෙනවා. සිත බලවත්සේ කිලිටි වෙනවා. ඒ කිලිටි සිත තවදුරටත් පීඩාවක් බවට පත් වෙනවා. බයක්, තැති ගැනීමක්, වෛරයක් හිතේ ඉපදිලා බලවත් විදිහට පීඩා වෙනවා. බලන්න එතකොට කටයුතු බහුලයි. ගෙදර දොරේ වැඩ බහුලව තියෙනවා, දරුමල්ලන්ගේ වැඩ තියෙනවා, රැකිරක්ෂාවල වැඩ තියෙනවා කියලා සිල්පද ආරක්ෂා කර නොගත්තොත් මොකද වෙන්නේ? Tamanගේ සිත විනාශ වෙලා යනවා. අකුසලයට යට වෙනවා. අකුසලයට යට වුණන් පස්සේ අකුසල් කියලා කියන්නේ ලෝභයට, ද්වේෂයට, මෝහයට යට වුණන් පස්සේ ඒ සිතෙන් යලි යහපත් දෙයක් කරන්න ලැබෙන්නේ නැහැ. කිලිටි සිතෙන් රස්සාව කළත් ඒ රස්සාව හොඳට කරගන්න බෑ. කිලිටි සිතෙන් දරුමල්ලන්ගේ වැඩ කළත් ඒ කටයුතු හොඳට කරගන්න බෑ. කිලිටි සිතෙන් යුක්තව බතක් මාළුව කිව්වත් ඒක හොඳට කරගන්න බෑ. කිලිටි සිතින් යුක්තව ගේදොර අතුපතු ගෑවත් ඒක හොඳින් කරගන්න බෑ. කිලිටි සිතින් යුක්තව මල් පහන් පූජා කරත් ඒක හොඳින් කරගන්න බෑ. හේතුව මොකද්ද? සිත කිලිටි වෙලා. කිලිටි සිත පීඩා සහිතයි. මේ අයට හොඳට තේරෙනවා ඇති, හොඳට අත්දැකීම් ඇති, හොඳට මතක තියෙනවා ඇති. සිත කිලිටි වෙච්ච වෙලාවට බතක් මාළුවක් වුණත්
හරියට හදාගන්න බෑ නේද ගෙදර? ඈ රස මිහිරිට උයාගත්ත කැම ටික අනුභව කරන්න පුළුවන්ද සිත කිලිටි වෙච්ච වෙලාවට? බෑ නේද? ගෙදර දොර ලස්සන තිබුණත් ඒ ලස්සනින් වැඩක් නෑ නේද? කිලිටි නම් සිත පීඩා සහිතයි. මේ ඇයට සල්ලි මිල මුදල් කොච්චර තිබුණත් සිත කිලිටි නම් වැඩක් නෑ නේද? මේ මිල මුදල් වලින් නේද? සුවයක් නෑ නේද? ඕනතරම් මේ දේවල් මට තේරෙනවා ඇති තමන්ගේ ජීවිතය තුළම ඕනතරම් සිදු වෙලා ඇති. සිතට රාගය නැත්තම් ද්වේෂය නැත්තම් බය තතිගැනීම වෛරය ඉරිසියාව ක්‍රෝධය මේ වගේ දේවල් හිතක ඉපදිලා ඒ හිත ඒ අකුසලයට යට වෙච්ච වෙලාවකදී උයපු කැම ටික කන්න බැරි වෙන්න ඇති ඕනතරම් නේද? ගෙදර දොරේ ළමයි ලපටිත් එක්ක සතුටු සාමීචිය නැති වෙන්න ඇති. ගෙවල් ලස්සන තිබුණත් මේ අයගේ ජීවිත දුකටපත් වෙච්ච අවස්ථා ඕනතරම් ඇති. ඒකට හේතුව සිත කිලිටි වීම කියලා දැන් තේරුම් ගන්න. වෙන දෙයක් නෙමෙයි. ඔබ නැති බැරිකම නිසා, එහෙම නැත්නම් දුප්පත්කම නිසා, කණ්ඩ බොණ්ඩ ඌමනා නිසා පීඩාවටපත් නොවන බව තේරුම් ගන්න. යම් පීඩාවක් හටගන්න නම් ඒ පීඩාව හටගන්නේ එක්ක රාගය නිසා, නැත්නම් ද්වේෂය නිසා, නැත්නම් මෝහය නිසා. ඉරිසියාව ආදී අකුසලයන් නිසා තමයි සිතේ පීඩාව ඉපදිලා ඒ පීඩාවෙන් නොයෙකුත් දුක් දුම්නස් හටගන්නේ. ගෙවල් දොරවල් වල වේවා, ආයතන වල වේවා, ගම් රටවල් වල වේවා මිනිස්සු අතර බහිම්බස් වීම ඇති වෙන්නේ. අමනාපකම් ඇති වෙන්නේ. අරගල ඇති වෙන්නේ. රණ්ඩු සරවල් ඇති වෙන්නේ. ගහමරා ගන්නේ. ඒ වෙන මොකවත් නිසා නෙවෙයි, සිත කිලිටි වෙන නිසා. සිතේ රාගය, ද්වේෂය, මෝහය, ඊර්ෂියාව ආදී අකුසල් එවතන් ඒ සිත කෙලසෙන දේවල් හිතේ ඉපදිලා ඒවා බලවත් වුනොත් ඒ කිලිටි සිත අයහපතට යොමු වෙනවා. කිලිටි සිත නරක දේ කරන්න පෙළඹෙනවා. ඒ නරක දේවල් අතර භයානක දේ තමයි ප්‍රාණඝාතය. ඊටාම භයානක දෙයක්. සොරකම ඊටා භයානක දෙයක්. වැරදි කාමසේවන ඊටා භයානක දෙයක්. බොරු කීම ඊටාම භයානක දෙයක්. මද්ද්‍රව්‍ය භාවිතය කිරීම ඊටාම භයානක දෙයක්. භයානක කියලා කියන්නේ ඒ වයින් ඒ නරක දේවල් කරනකොට කිරීම තබා කිරීමට හිතද්දි පවා හිත යලි යලි කිලිටි වෙනවා. හිත යලි කිලිටි වෙලා හිතේ බය තැති ගැනීම වෛරය ඇති වෙනවා. ඒ නරක දේවල් කරන්න හිතන පමාවෙන් ඒ නරක දේවල් කරද්දී හිතේ බය වෛරය හට ගන්නවා. තැති ගැනීම හට ගන්නවා. කිලිටි වෙනවා යලිත් සිත. ඒ නරක ක්‍රියා කරාට පස්සෙත් ඒවා සිහි වෙනකොට සිහි වෙද්දී පවා සිත යලි යලි කිලිටි වෙනවා. බයෙන් වෛරයෙන් තැති ගැනීමෙන් ඉන්න වෙන්නේ. ඒක ස්වභාවයක්. ඒක තමයි නරක දේවල් වල ස්වභාවය. ඉතින් ඒ විදිහේ නරක දේවල් කරන කෙනාට මෙලවදී බොහෝ දුක් විඳින්න වෙනවා. එයාට සමාජයෙන් කොන් වෙන්න වෙනවා. gedara dore පවා කොන් වෙන්න වෙනවා. gedara dore පවා යාට ප්‍රබෝධයෙන් එමෙත්තන් ඉතා හොඳින් ප්‍රියශීලීව ඉන්න බැරි වෙනවා. තමන්ගේ ඥාතීන් අතර ප්‍රියශීලීව ඉන්න බැරි වෙනවා. කොන් වෙනවා. ළමයි ලපටි අතර හොඳින් ප්‍රියව ඉන්න බැරි වෙනවා. රාජකාරී කරන තැන හොඳින් ප්‍රියව ඉන්න බැරි වෙනවා. මිනිස්සු ජනයා අතර හොඳින් ඉන්න බැරි වෙනවා. මරණාසන්න වෙනකොට කොහොමත්ම හොඳින් ඉන්න බැරි වෙනවා යාට. මරණාසන්න වෙද්දී බය තැති ගැනීමෙන් වාසය කළා සීකල්පනාව පවා දුර්වල වෙනවා. ඒ නරක දේවල් කරපු කෙනා ඒ නරක දේවල් සිහිවීම නිසා. ඒතකොට මේ මරණාසන්න වෙද්දී සීකල්පන නැති වෙලා මලාට පස්සේ പ്രേත ලෝකේ, නිරේ, තිරිසන් ලෝකේ වගේ ඊටාම දුක් සහිත තැන් වල යාට ඉපදෙන්න වෙනවා. එහෙම තැනක ඉපදුනන් පස්සේ යාට මනුස්ස ලෝකයේ තිබුණු සැප සොම්නස් සුට්ටක්වත් නැහැ. සුළුවෙන්වත් විඳින්න ලැබෙන්නේ නැහැ. ඊටාම දුක් සහිත ලෝක ඒවා. බලන්නතර වෙච්ච දේ අපි හොඳින් කල්පනා කළොත් ඒ සිදුවීම ඔබ වැනි අප වැනි මිනිසුන්ටමයි වෙන්නේ. මේ සිද්ධිය නිතර ලෝකේ තියෙනවා. අතීතෙදිත් එහෙම වුණා. අනාගතෙදිත් එහෙම වෙනවා. වර්තමානයේදිත් වෙනවා. මේ සිද්ධිය තේරුම් නොගත්තොත් ඔබටත් කාටත් එයින් බේරෙන්න ලැබෙන්නේ නැහැ. එතකොට අපි දරුවන්ගේ වැඩ තියෙනවා, රස්සාවේ වැඩ තියෙනවා. එහෙම නැත්නම් අපි යුතුයකම් තියෙනවා කියලා මේ සිද්ධිය තේරුම් නොගත්තොත් මොකද්ද සිද්ධිය? ඇස කන නාසය දිව ශරීරය සිත පිනවන්ට උත්සාහ කරාම ඒ ආයතන එහෙම නැත්නම්
මේ ඉන්ද්‍රියන් සතුටු කරන්නම උත්සාහ කළොත් තමන්ටම නොතේරි ලෝභය, ද්වේෂය, මෝහය, iriසියාව වැනි දේවල් හිතේ ඉපදිනවා. හිතේ ඉපදිලා ඒව බලවත් වුණාන් පස්සේ සිත පාලනය කරගන්න බැරි වෙනවා. සිත පාලනය කරගන්න බැරි වුණාම බලවත්සේ පීඩා ඉපදිලා සිතට දරන්න බැරි පීඩා ඇති වෙනවා. පීඩාව තිබුණත් ඇහැ පිනවන එක වළක්වන්නේ කල්පනාවක් සිහිනුවණක් නැති කෙනා. පීඩාවෙන් යුක්තවම ඇහැ කන පිනවන්න උත්සාහ කරනවා. දැන් බලන්න ඔබට තේරෙනවා ඇති ගෙවල් දොරවල් ප්‍රශ්න තියෙනවා, අඩදබර තියෙනවා. එහෙම නැත්නම් සමාජයේ මිනිසුන් අතර ප්‍රශ්න තියෙනවා, ආරවුල් තියෙනවා. එහෙම නැත්නම් නොයෙකුත් දුක් දුම්නස් විඳිමින්ම මිනිසුන් ඇහැ කන නාසය පිනවන්න උත්සාහ කරනවද නැද්ද? තේරෙන්නේ නැහැ. එහෙම කාටවත් තේරෙනවද අපි මේ කරපු අනුවන ක්‍රියාව නිසා මේ දුකට ගිලෙන ස්වභාවයෙන් බේරෙන්න අපට බෑ. යලි යලිත් මේ දුකේ ගිලින්නේ මේ අනුවන ස්වභාවය නිසා කියලා තේරෙන්නේ නැහැ නේද? තේරෙන්නේ නැහැ. දුකින් පීඩාවෙන් විලාප දිදීම මිනිස්සු නරක දේ කරනවා. නරක දෙයින් බේරෙන්න බෑ. ඒකට හේතුව තමයි Tamange හිත දුකටපත් වෙන්නේ, පීඩාවටපත් වෙන්නේ. මේ විනාශකාරී ස්වභාවය ඇති වෙන්නේ නරක දේවල් කිරීමෙන් කියලා තේරෙන්නේ. බුදුරජාණන් වහන්සේ තමයි මේ සියලු දේවල් තේරුම් අරගෙන අවබෝධ කරගෙන ඒ සියලු නරක දේවල් නොකිරීමෙන් සිත පිරිසිදු බවට පත් කරගන්න පුළුවනි කියලා මුලින්ම අවබෝධ කරගත්ත කෙනා. සියලුම නරක දේවල් අතහැරලා යහපත් දේවල් කිරීමෙන් සිත පිරිසිදු කරගන්න පුළුවනි කියලා බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්තා. බුදුරජාණන් වහන්සේ මුළුමනින්ම සිත පිරිසිදු කරගත්ත ප්‍රථම කෙනා බවට පත් වුණා ලෝකේ. උන්වහන්සේ සියලු දුක් පීඩා නිරුද්ධ වෙන ස්වභාවය ඇති කරගත්තා. යලි දුක් නූපදින සිතක් ඇති කරගත්තා. අප්‍රමාණ පහසු සුව පහසු සිත උපදව ගත්තා. උන්වහන්සේ සියලු දුක් දුරු ඊතා සුව පහසු සිත ඇති කරගෙන ලෝකයේ දෙස බලද්දී මිනිසුන්ට මේ බව නොදන්නා මේ ස්වභාවය නොදන්නා මිනිසුන් ගැන අප්‍රමාණ අනුකම්පාවක් මහා කරුණාවක් උන්වහන්සේ තුළ ඇති වුණා. මේ මිනිසුන් වේවා දෙවියන් වේවා මේ ස්වභාවය නොදන්නා නිසා ඇහැ කන නාසය පිනවන්න උත්සාහ කිරීමෙන් යලි යලි කිලිටි වෙන සිදෙන් අප්‍රමාණ පීඩාවට පත් වෙමින් වාසය කරන බව බුදුරජාන් වහන්සේ දැක්කා. දිවසින් දැක්කා, අවබෝධ කරගත්තා. බලන්න විතර බුදුරජාන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙලා ඊ타ම පිරිසිදු, ඊ타ම සුව පහසු ප්‍රණීත සිතෙන් වාසය කරද්දී ලෝකයේ දෙස බලනකොට කොතරම් අනුකම්පාවක්, කරුණාවක් ඉපදෙන්නේ නැද්ද? මේ ලෝකයේ ස්වභාවය නොදැන සැප විඳින්න කියලා හිතාගෙන ගන්න උත්සාහය නිසා ඊටාම ස්වල්ප සැපක් ලබනවා තමයි. නමුත් ඒ ස්වල්ප සැපට මුලා වෙච්ච මිනිසුන් කොතරම් දුකෙන් දුකටපත් වෙනවද? ඔබ හොඳින් තේරුම් ගත්තොත්, කල්පනා කළොත් ඔබට මේ තේරුම් ගන්න වැඩි වෙලාවක් යන්නේ නැහැ. ඔබටම ඔබ දෙස බැලුවොත් මේක තේරෙනවා. බාහිර බැලුවොත් මේක තේරුම් ගන්න බැරි වේවි. ඔබම ඔබ දෙස බැලුවොත් ඔබට තේරෙයි ඔබ ඇහැ කන නාසය දිව ශරීරය සතුටු කරන්න, පිනවන්ට, එහෙම නැත්නම් සැප විඳින්න කියලා හිතලා ගත්ත උත්සාහයේ අසාර්ථක බව නිසාම ඔබ කොතරම් පීඩාවටපත් වුණාද? ඔබේම සිත ඔබට හතුරු වුණා නේද? ඔබේම සිත ඔබටම ඊතා යහපත කළ අම්මා තාත්තා ගැන පවා කිපිලා අසතුරු සිතෙන් යුක්තව ඔබට පීඩා කළානේ නේද? ඔබම කොච්චර පීඩාවටපත් වෙලා, දුකටපත් වෙලා අරගල කරන, රණ්ඩු කරන අය බවට ඔබ පරිවර්තන වෙන අවස්ථා තියෙනව නේද? දැන් තේරුම් ගන්න, බුදුරජාණන් වහන්සේ පෙන්වූ ධර්මයේ තේරුම් නොගත්තොත් අපට මේ උවදුරින් බේරෙන්න බෑ. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා ඇස කන නාසය දිව ශරීරයේ සිත පිනවන්ටම ගන්න උත්සාහය, ඒවා සතුටු කරන්නම ගන්න උත්සාහය අත් නොහැරියොත් මේ දුකෙන් බේරෙන්න බැරි වෙනවා. ඇස කන නාසය දිව ශරීරයේ සිත
මුළුමනින් සතුට කර කරම වාසය කරන්න බෑ අපිට ලෝකේ. ඒවා සතුට වෙන සීමාවක් තියෙනවා. ඒවා සතුට කරන්න පුළුවන් සීමාවක් තියෙනවා. ඒවා සතුට කරන්න පුළුවන් සීමාව ස්වල්පයයි. ඇහැ සතුට කරන්න පුළුවන් ඊටාම ස්වල්පයක් පමණයි. ඒ සීමාව ඉක්මවා ගිය ගමන් පීඩා දුක් කරදර කම්කටොළු බහුලයි. කන නාසය දිව ශරීරයේ සිට සතුටු කරන්න පුළුවන් ස්වල්පයක් පමණයි. ඒ ස්වල්පය ඉක්මවා ගිය ගමන් දුක් දුම්නස් බහුලයි. එහෙනම් මේ අස කන නාසය දිව ශරීරයේ සිට සතුටු කරන්න පුළුවන් සීමාව ඉක්මවා යන හැම කෙනෙක්ම දුකෙන් දුකටපත් වෙනවා. ඒ අයට සිද්ධ වෙන්නේ දුක් උපදින දේවල් වලට ගොදුරු වෙන්නමයි. මොනවද දුක් උපදින දේවල්? ප්‍රාණඝාතය, සොරකම් කිරීම, වැරදි කාම සේවනය, බොරු කීම, මද්ද්‍රව්‍ය භාවිතය මේ වගේ දේවල්. බලන්න යම් කෙනෙක් ප්‍රාණඝාතය කරන්නේ, සොරකම් කරන්නේ, වැරදි කාම සේවනය කරන්නේ, බොරු කියන්නේ, මද්ද්‍රව්‍ය භාවිත කරන්නේ මොකටද? ඇහැ පිනවන්න, සතුට කරන්න, කන පිනවන්න, නාසය පිනවන්න, දිව පිනවන්න, ශරීරය පිනවන්න මේවට නේ. නමුත් ඒවා කිරීමෙන් ලබන ස්වල්ප සැප ඔහුට තේරුම් ගන්නවත් බැරි මට්ටමේ ස්වල්ප සැපක් නේද? සැපක් තියනවද කියලාත් ඔහුට හොයන්න හම්බෙන්නේ දුක් පීඩා වලින් හිත වැහිලා යනවා. ඔබට මේ අත්දැකීම් ඕන තරම් ඇති. ඔබගේ ජීවිතයේ අත්දැකීම් කියලා කියන්නේ අන්න ඒවා තේරුම් ගැනීම. ඔබේ ජීවිතේ බත්මාලු කෑමෙන් ලැබුණු සතුට කොච්චර ස්වල්පයක්ද කියලා බලන්න. ඇඳුම් ඇඳීමෙන් ලැබෙන සතුට කොච්චර ස්වල්පයක්ද? ඊට ස්වල්පයක් ඒ සතුට තියෙන්නේ. නමුත් ඒවා උපදව ගන්න නරකයි කියලා සම්මත දේවල් කරන්න පටන් ගත්තොත් ඒ සැප නැති කරලා ඒ නැති වෙලා දුක් පීඩා බහුල වෙනවා. අපි කන බොන දෙයින් අඳින පළඳින දෙයින් සතුටක් තියෙනවා, සොම්නසක් තියෙනවා, පහසුවක් තියෙනවා. නමුත් අපි ඒව සීමාවක් තෝරගත්තේ නැත්නම්, තේරුම් ගත්තේ නැත්නම් කොයිතරම් රසමිහිරි කැම තිබ්බත් ඒක සතුටක් නැති දෙයක් බවට පත් වෙනවා. මේ ඇහැ කන නාසය දිව ශරීරයේ පිනවන්න පුළුවන් සීමාව තෝරගත්තේ නැත්නම් කොයිතරම් මිහිරි ආහාර තිබුණත්, කොයිතරම් සුව පහසු ඇඳුම් වස්ත්‍ර තිබුණත්, කොච්චර ලස්සන ගේ දොර තිබුණත් අපට ඒවෙන් වැඩක් නැති වෙනවා, දුක් බහුල වෙනවා. ඒ නිසා මේ මිනිස් ලෝකේ යම් සෝයක් තියෙනවා, සොම්නසක් තියෙනවා, සැප සම්පත් තියෙනවා. අම්මා තාත්තා නිසා, දරු මල්ලෝ නිසා, ගේ දොර නිසා, කන බොන දෙයින් යම් සෝයක් තියෙනවා. නැත්තේ නෑ. අන්නේ සෝය විඳිමින් පහසු ජීවිතයට පත්වීම පිණිස බුදුරජාණන් වහන්සේ අපට අවවාද කරනවා, අනුශාසනා කරනවා. ඒ සඳහා උපක්‍රම අපට කියා දෙනවා. ධර්මානුකූල පිළිවෙත් අපට කියලා දෙනවා. ඒ පිළිවෙත් අපි සම්පූර්ණ කරන්න ඕන. ඒ පිළිවෙත් සම්පූර්ණ කිරීමෙන් දුක් පීඩා දුර වෙලා ඊටාම සුව පහසු සිතක් ඇති වෙනවා. මාලිගාවක් නැතත් පැල්පතක හෝ වේවා ඊටා සුව පහසු ජීවිතයක් ගත කරන්න පුළුවනි බුදුරජාණන් වහන්සේ පෙන්වන ධර්මයේ පුරුදු කරගත්තොත්. ඒ ධර්මයේ ප්‍රථම දේ, මූලිකම දේ, ප්‍රධානම දේ තමයි සීලය. ජීවිතයේ සුරක්ෂිත කර ගැනීම පිණිස, දුක් පීඩා වලින් නිදහස් වීම පිණිස, මෙලවදීම සුවපහසු ජීවිතයක් ඇති කර ගැනීම පිණිස උපකාර වන ප්‍රධාන දේ තමයි සීලය. ප්‍රාණඝාතයෙන් වැළකී සිටීම, සොරකමින් වැළකී සිටීම, වැරදි කාමසේවනින් වැළකී සිටීම, මද්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකී සිටීම, බොරු කීමෙන් වැළකී සිටීම. මේ ආදී අයහපත් දේවල් අතහැරලා යහපත් ජීවිතයක් ගත කිරීම තමයි සුවපහසු ජීවිතයකට මූලික වන ධර්මය. බුදුරජාණන් වහන්සේ ඒක පෙන්වා දෙන්නේ හරියට මහ පොළොව වගේ. මේ ලොකු නිර්මාණ, ලොකු ගොඩනැගිලි, ලොකු කර්මාන්ත ආදී දේ සියල්ල මේ මහ පොළොව මත ඉදිවෙන්නා වගේ මිනිස් ජීවිතය දෙවි කෙනෙකුගේ වේවා මිනිසෙකුගේ වේවා ජීවිතයේ යහපත් වීම පිණිස වන සියලු ධර්මයන් සීලය නැමැති පොළොව මතයි නිර්මාණය වෙන්නේ. ඒ නිසා උපාසක උපාසිකාවන් අද දිනය තමන්ගේ ජීවිතයේ සුවපහසු කර ගැනීම පිණිස උපකාර වන සියලුම ගුණධර්ම ඉපදීමට උපකාර වන සීලය සුරක්ෂිත කර ගන්නටයි මේ උපෝසත දිනය උපාසක උපාසිකාවන් භාවිත කරන්නේ. ඒ නිසා අද දිනේ ඔබට ඊටාම වාසනාවන්ත දිනයක්.
අතිශයින්ම වාසනාවන්ත දිනයක්. ඊතා ප්‍රීති සිතින් ගත කළ හැකි ගත කළ යුතු දිනයක්. බුදුරජාණන් වහන්සේ ඔබට ඊ타ම සුවසේ කරදර නැතුව පහසුවෙන් අනුගමනය කළ හැකි පුරුදු කළ හැකි පිළිවෙතක් පෙන්වා දී තිබෙනවා. බලන්න බුදුරජාණන් වහන්සේ කොතරම් මානුෂිකයිද, කොතරම් හිතානුකම්පාවෙන් යුක්තයිද, කොතරම් ඔබ කෙරෙහි සෙනෙහසෙන්, මිනිසුන් කෙරෙහි සෙනෙහසෙන් යුක්තයිද. මිනිසුන්ට වේවා දෙවියන්ට වේවා පහසු ජීවිතයේ පිණිස බුදුරජාණන් වහන්සේ මඟ කියා දෙනවා. භාගතුන් වහන්සේ දන්නවා උපාසක උපාසිකාවන් කියන්නේ කරදර කම්කටොළු වලින් පිරුණු ජීවිතයක් ගත කරන අය. බත් වේලක් හම්බ කරගන්න ගොඩාක් මහන්සි වෙන අය. ඇඳුමක් පැළඳුමක් හදාගන්න ගොඩාක් මහන්සි වෙන්න ඕන. එක බත් ඇටයක් හම්බ කරගන්න උපාසක උපාසිකාවන් අපමණ දුක් විඳින්න ඕන. එතකොට ඒ අයට කන බොන දේ නිසාම කාලේ ගොඩාක් මිදඟු කරන්න වෙන ස්වභාවයක් තුල ධර්මයේ පුරුදු කිරීම ඉතා දුෂ්කරයි. නමුත් දුෂ්කර වුණත් ධර්මයේ පුරුදු නොකළොත් රජ බොජුන් ලැබුණත් ඒ සතුටෙන් අනුභව කරන්න ලැබෙන්නේ නැහැ. බලන්න බුදුරජාණන් වහන්සේ කොච්චර පහසුව පිණිස අපට මඟ පෙන්නලා තිනවද නේද? කන බොන දේ උපදවන්න ඕන, ඇඳුම් පැළඳුම් උපදවන්න ඕන, ගේ දොර හදන්න ඕන, රැකී ආරක්ෂා කරන්න ඕන. නමුත් අපි ධර්මානුකූල නොවුනොත් උපදවගත්ත බත වුණත් අනුභව කරන්න වෙන්නේ කඳුළු එක්ක නේද? හදා වඩාගත්ත gedara ඉන්න වෙන්නේ දුකසේ බයෙන් තැති ගැනීමෙන්. කඳුලෙන් පිරුණු ජීවිතයක් විතරයි ඉතුරු වෙන්නේ. ඒතර ගේ දොර ඉඩ කඩම වැඩක් නැහැ කියලා හිතන වෙලාවල් තියෙනවා. බලන්න මිනිස්සු ඔබ දැකලා තියෝන තරම් මේවා මට වැඩක් නැහැ, මේ ජීවිතේ මට වැඩක් නැහැ, මේ ළමයි ලපටින්ගෙන් මට වැඩක් නැහැ කියලා විලාප දෙන මිනිස්සු කොච්චර ඉන්නවද? ඔබට හිතිලා නැද්ද එහෙම? ඔබට දැනුණ අවස්ථා ඇති නේද? මට මේවෙන් වැඩක් නැහැ කියලා හිතුන මිනිස්සු කොච්චර ඉන්නවද? කොටින්ම මේ ජීවිතේ මට වැඩක් නැහැ කියලා හිතෙන මිනිස්සු කොච්චර ඉන්නවද? මේ ජීවිතේ මට වැඩක් නැහැ කියලා දිවි නහගත්ත මිනිස්සු කොච්චර ඉන්නවද? නේද? නමුත් ඒගොල්ල බත් මාළු වෙනුවෙන් මහන්සි නොවුනද? ගේ දොර වෙනුවෙන් මහන්සි නොවුනද? ඒගොල්ල උපන්දා ඉඳන්ම විලාප දුන්නේ නැහැ. hina වුණ අවස්ථා නැද්ද? සතුටුන අවස්ථා නැද්ද? බලන්න කොයිතරම් සංවේග ජනක සිද්ධියක්ද මේ මනුස්ස ජීවිතය තුළ තියෙන්නේ. කලින් ඊතා සෙනෙහසින් සිතා hina වෙන මිනිස්සු, කලින් ඊතා යහපත් යාළු මිත්‍රකම් පවත්වන මිනිස්සු සුළු කලකින් විලාප දිදී ශෝක කරනව ඔබ දැකලා ඇති. කලින් ඊතාම සතුටෙන් සැනසීමෙන් ප්‍රියසීතෙන් යුක්තව වාසය කළ අය පසුව කඳුළු පිරුණු ඇස්වලින් නොකා නොබී හූල්ලමින් ජීවිතේ පවා විනාශ කරගන්න මිනිස්සු ඔබ දැකලා ඇති. ඒකට හේතුව තමයි ජීවිතයේ සතුට සැබෑම සතුට හොයාගන්න පිළිවෙතේ අය දන්නේ නැහැ. ඒ අය හිතන්නේ ඇහැ සතුට කිරීම, කන සතුට කිරීම, නාසය, දිව, ශරීරය සතුට කිරීම ඕන ක්‍රමයකින් කරන්න පුළුවන් කියලා හිතන්නේ. ඒ නිසා ඒගොල්ලන්ට හිතෙන දේ කරනවා. අන්තිමට මොනවද කරන්නේ? ප්‍රාණඝාතය, සොරකම් කිරීම, වැරදි කාම සේවනය, බොරු කීම, මද්ද්‍රව්‍ය භාවිතය කිරීම, මෙන්න මේවා කරන්න පෙළඹෙනවා. ඒවා එකක් හෝ කීපයක් හෝ ඒ පහම හෝ නරක දේවල් කරන්න පෙළඹෙනවා. නොදරුවා බඩ ගාගෙන දන ගාගෙන ගිහිල්ලා අසූචි අරගෙන කටේ තියාගන්න වගේ වැඩක් නේද මේ? නේද? නොදරුවා තේරෙන්නේ නැති ළමයා බඩ ගාගෙන දන ගාගෙන ගිහිල්ලා අසූචි ටිකක් අහුනොත් කටේ තියාගන්නවා. කැට කෑල්ලක් අහුනොත් කටේ තියාගන්නවා. ඒක ගිලින කෙනාට මොකද වෙන්නේ? එයාට සැපක් ලැබෙනවද? ඊටා ස්වල්ප සැපක් ලැබෙනවා මුලාවක් තුල. එයා හිතනවා මට යහපත් දෙයක් ලැබුණා කියලා කටේ තියාගන්නවා. එසැනින් මෙයා ඉවරයි නේද? එසැනින් මෙයා දුකටපත් වෙනවා. විනාශ වෙනවා නේද? ඒ වගේ තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් පෝෂණය නොවුණු මිනිසුන් හෝ දෙවියන් වේවා සතුටු වීම පිණිස කරන්නා වූ නොයෙකුත් දේවල් තුළ අන්තිමට ඔවුන් ප්‍රාණඝාතයේ, සොරකම් කිරීම, වැරදි කාම සේවනයේ, බොරු කීම, මද්ද්‍රව්‍ය භාවිතය කියන දුස්චරිතයට කොටු වෙනවා. එයින් උන්ට ගැලවෙන්න බැරි වෙනවා. ඔවුන් හිතනවා එතන පමණයි යහපත තියෙන්නේ කියලා. ඔවුන්ට දුක තියෙනවා, පීඩාව තියෙනවා, අඳුර ගන්න බෑ. හරියට අර
මද්දට අහුවෙච්ච මුව පැටියෙක් වගේ. මද්දට අහුවෙච්ච මුව පැටියා මොකද කරන්නේ? ගැලවෙන්න පුළුවන්. ආන් ඒ වගේ මද්ද්‍රව්‍ය භාවිතයට කොටු වෙන මිනිසයාට එයින් බේරෙන්න බැරි වෙන වෙලාවල් තියෙනවා. සොරකමට කොටු වෙච්ච මිනිසයාට එයින් ගැලවෙන්න බැරි වෙලාවල් තියෙනවා. වැරදි කාමසේවනයේට කොටු වෙච්ච කෙනා, බොරු කීමට කොටු වෙච්ච කෙනා, සතුන් මරන්න කොටු වෙච්ච කෙනා, සොරකමට කොටු වෙච්ච කෙනා හරියටම තොණ්ඩුවට අහු වෙච්ච සතෙක් වාගේ ගැලවෙන්න බැරි වෙනවා. ඒ නිසා ඒ නරකයි කියලා සම්මත දේවල් තොණ්ඩුවක් වගේ කියලා කල්පනා කරන්න. තොණ්ඩුවේ ආස්වාදයක් තියනවද? තොණ්ඩුවේ ආස්වාදයක් තියෙයිද? ආස්වාදේ බැහැර තියෙන්නේ. තනකොළ ටික කන්ටයි යන්නේ. නමුත් කොටු වෙන්නේ තොණ්ඩුවට. තොණ්ඩුවේ ආස්වාදයක් නැති බව තේරුම් ගන්න. එහෙනම් ඇහැ කන නාසය දිව ශරීරයේ සතුටු කිරීම පිණිස ප්‍රාණඝාතය සුදුසු නෑ. සොරකම් කිරීම සුදුසු නෑ. වැරදි කාම සේවනයේ සුදුසු නෑ. බොරු කීම සුදුසු නෑ. මද්ද්‍රව්‍ය භාවිතය සුදුසු නෑ. ඒක තොණ්ඩුවක් වගේ. තනකොළ පෙනුනට තොණ්ඩුව පේන්නේ නිල් තනකොළ ටික දකින්නකොට හිතන්න මේ ආසන්නයේ තොණ්ඩුවක් තියෙනවා කියලා. ඇහැ කන නාසය දිව ශරීරයේ සතුටු කරන්න හිතනකොට හිතන්න ප්‍රාණඝාතයේ සොරකම් කිරීම, වැරදි කාම සේවනයේ, බොරු කීම, මද්ද්‍රව්‍ය භාවිතය මේවා නොකළ යුතුයි. මේක තොණ්ඩුවක් වගේ. මේකට හසු වුණොත් ගැලවීමක් ලබන්න බෑ. විනාශ වෙනවා මිස බේරුමක් නැති බව හොඳින් තේරුම් ගන්න. තේරුම් අරගෙන ප්‍රාණඝාතයෙන් නිදහස් වූ සිත, ප්‍රාණඝාතය කියන තොණ්ඩුවෙන් නිදහස් වූ කෙනෙක් වෙන්න. සොරකම් කිරීම නම් තොණ්ඩුවෙන් නිදහස් වෙන්න. බොරු කීම, මද්ද්‍රව්‍ය භාවිතය, වැරදි කාම සේවනය මේ කියන දේවල් වලින් නිදහස් වූ සිතක් ඇති කරගන්න. ඒවා තොණ්ඩුවක් වගේ කියලා කල්පනා කරගන්න. ඒ තොණ්ඩුවට ගෙල සිරුණාම එයින් ඔබේ තිබෙන නිල් තනකොළ අනුභව කරන්න ලැබෙන්නේ නැහැ. ප්‍රාණඝාතයෙන් මෙපිට, තොණ්ඩුවෙන් මෙපිට තියෙන තනකොළ ටික හොඳටම ප්‍රමාණවත්. ප්‍රාණඝාතයේ නොකොට, සොරකම් නොකොට, වැරදි කාම සේවනයේ නොකොට, බොරු නොකිය, මද්ද්‍රව්‍ය භාවිත නොකිය අපමණ සතුටු වීම, අප්‍රමාණ සැප සම්පත් විඳින්න ඔබට පුළුවන්. අන්නහු බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක්. ඒ නිසා ඔබ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් විදියට ප්‍රාණඝාතය නොකර සිටීමට, සොරකම් නොකර සිටීමට, වැරදි කාම සේවනය නොකර සිටීමට, බොරු නොකියා සිටීමට, මද්ද්‍රව්‍ය භාවිත නොකර සිටීමට ස්ථිරවම අදිෂ්ඨාන කරගත යුතුයි. ඒ කරුණු පහ හොඳින් සුරක්ෂිත කර ගැනීම පිණිස ඔබට උපකාර වන දිනය තමයි උපෝසත දිනය. උපෝසත දිනේදී ඔබ මහරහතන් වහන්සේලා අනුකරණය කරමින් ප්‍රාණඝාතයෙන් වැළකී සිටිනවා. සොරකමින් වැළකී සිටිනවා. අබ්‍රහ්මචාරී බවින් වැළකී සිටිනවා. ඊළඟට ඔබ බොරු කීමෙන් වැළකී සිටිනවා. මද්ද්‍රව්‍ය භාවිතෙන් වැළකී සිටිනවා. ඔබ ඉන්ද්‍රිය අසංවර කර නොගෙන සිටිනවා. නැටුම් ගැයුම් වැයුම් විකාර දර්ශන බැලීමෙන්, ඒවයින් අස කන නාසය දිව ශරීරයේ පිනවීමෙන් වැළකී සිටිනවා. මල් ගඳ සුවඳ විලවුන් වලින් අස කන නාසය දිව ශරීරයේ පිනවීමෙන් වැළකී සිටිනවා. එතකොට ඔබ කරන්නේ ඉන්ද්‍රිය සංවර කර ගැනීම. ඊළඟට ඔබ උසස් ආසන, සැප පහසු, සුඛෝභෝගී ආසන වලින් වැළකී සිටිනවා. ඔබ කරන්නේ ඉන්ද්‍රිය සංවර කර ගැනීමයි. සරල ජීවිතයකට ඔබ පුරුදු වෙනවා. අධිකව අසකන නාසය දිව ශරීරයේ පිනවන ස්වභාවයෙන් ඈත් වෙලා සරල ජීවිතයට ඔබ පුරුදු වෙනවා. ඉන්ද්‍රිය සංවර කර ගන්නවා. විකාලේහි ආහාර ගැනීමෙන් වැළකීලා ඉන්නවා. ඔබ ඉන්ද්‍රිය සංවර කරන්න පුරුදු වෙනවා. ඉන්ද්‍රිය අසංවර භාවයේ බැහැර කරගෙන ඉන්න පුරුදු වෙනවා. ඒ රහතන් වහන්සේලා ගත කළ අතිශයින්ම සීලවන්ත, අතිශයින්ම පාරිශුද්ධ, පිරිසිදු, සිතට පීඩා නොවන නිදහස් ජීවිතයට ඔබ පුරුදු වෙනවා. මේ නිදහස් ජීවිතයේ ඔබ
පොහොය දිනේදී උපෝසත දිනේදී පුරුදු කරනකොට ඔබේ සිත ක්‍රමක්‍රමයෙන් පහසුටපත් වෙනවා, සැපයටපත් වෙනවා. ඔබ අද දවසේදී කාමයන්ගෙන් ඈත් වෙලා, කාමයන්ගෙන් සතුටු නොවි, කාමයන්ගෙන් දුරස් වෙලා වාසය කරනවා. කම්සප තුළ ඔබට තිබෙන ගිනි අද දවසේදී ඔබට ලැබෙන්නේ නැහැ. කම්සප කියලා කියන්නේ දුක් ගොඩාක් සහිත දෙයක්. දුකෙන් පිරුණු ස්වල්ප සපක් පමණක් තියෙන දෙයක්. ඒක හරියට අර උගුලක් සහිත කෑම ටිකක් වාගේ. තොණ්ඩුව ආසන්නයේ තියෙන නිල් තනකොළ පිට්ටනියක් වගේ කම්සප. ඒ තොණ්ඩුව පේන්ට අටවන්නේ නැහෙනේ නේද? පෙනිපෙනී තොණ්ඩුව නැහැ. නිල් තන පිට්ටනියට වහ වැටුණු සතාට තොණ්ඩුවට ගොදුරු වෙනව පේන්නේ නැහැ. ආන් ඒ වගේ කාමභෝගී ජීවිතය අනතුරෙන් බහුලයි. අනතුර හොයාගන්න බෑ. අද දවස ඔබ කරන්නේ ඒ කම්සපෙන් ඈත් වෙලා සිත පහසුටපත් කරගන්න උත්සාහ කරනවා. එතකොට ඔබ ඒ කරන්නේ බුදුරජාන් වහන්සේගේ වචනේ පිළිපදිමින් එයින්ම ඔබට සිහිනුවන ඉපදෙනවා. ඔබේ ඉන්ද්‍රිය සංවරයේ බලවත් වෙනවා. ඔබට පුළුවනි සූපහසුවෙන් අද දවසේ ගත කරන්න. එතකොට ඔබට අද දවස කාමයන්ගෙන් වෙන් වූ දිනයක් බවට පත් වෙනවා. කාමයන්ගෙන් වෙන් වී ඉන්නකොට පහසුයි, සිතට සුවය දැනෙනවා. ඒ සුවපහසු සිතෙන් ඊළඟ දිනවලදී ප්‍රාණඝාතය නොකර ඉඳීම පහසු දෙයක් බවට පත් වෙනවා. සොරකමින් වැළකීලා ඉන්න පහසු දෙයක් බවට පත් වෙනවා. වැරදි කාමසේවයෙන් වැළකීලා ඉන්න පහසු දෙයක් බවට පත් වෙනවා. බොරුවෙන් මද්ද්‍රව්‍ය භාවිතෙන් වැළකීලා ඉන්න පහසු වෙනවා. අද දවසේ කාමයන්ගෙන් ඈත් වෙලා මේ ගත කරන පහසු ජීවිතය. ඒක හරියට අර කාන්තාර ගමනක යන කෙනෙකුට අතරමඟ හම්බෙන ෂේම භූමියේ තියෙනවා. එතනදී සිසිල් පැන් බීලා හොඳට ඇඟපත සීතල කරගන්නවා වතුරෙන්. සුව පහසුවෙන් හාන්සි වෙලා ඉන්නවා. වෙහෙස නැති වෙනවා. කාය බලය ඇති වෙනවා. විඩාව නැති වෙනවා. සිත ප්‍රබෝධයටපත් වෙනවා. ඊළඟ දවස ඒ ගිනි කාෂ්ඨ කාන්තාර ගමන යලි යන්න ඔහුට පණ කඳ තියෙනවා. ඔහු ඒ කාන්තාරයේ අතරමඟ පිපාසෙන් වේවා කලන්තේ දාන්නේ නැහැ. කුසගින්නෙන් අවුවෙන් කලන්තේ දාන්නේ නැහැ. ඊළඟ නිරුපද්‍රිත තැනට යනකම් ඔහුට යන්න පුළුවන්. එහෙම නැත්නම් ඔහුට වෙන්නේ ඒ කාන්තාරේදී පිපාසෙන් හෝ අවුරශ්මෙන් හෝ විනාශයටපත් වීම පමණයි. ඒ නිසා උපෝසත දිනය ඔබේ ජීවිතයේ සුවපහසුවටපත් කරන, කාමයන්ගෙන් ඈත් වෙලා සුවපහසු සිත ඇති කරගන්නට බුදුරජාන් වහන්සේ ඔබට පෙන්වූ ෂේම භූමියක්. මේ ඔබේ කාමයන්ගෙන් පිරුණ, කාමයන්ම සොයසවා ඉන්න රළු ජීවිතය, කාන්තාර ගමනක් වගේ රළු ජීවිතය සුවපහසුටපත් කරන, සිසිල් පැන් තියෙන, සෙවණ තියෙන ෂේම භූමියක් වගේ මේ උපෝසත දිනේ. ඒ නිසා ඔබ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් විදිහට බුදුරජාණන් වහන්සේ කෙරෙහි අපමණ ශ්‍රද්ධාවෙන් මහ රහතන් වහන්සේලා අනුකරණය කරමින් අද දවස ගත කරන්න. ඔබේ අනිකුත් දින සූපහසුටපත් වෙනවා. ඔබට ඒකාන්තයෙන්ම තේරේවි. ඒ සූපහසු ජීවිතය ඔබට මෙලව සැප ඇති කරනවා ඒකාන්තයි. මෙලව දුගී පැල්පතක හිටියත්, දුප්පත් කෑම වේලක් කෑවත් ඔබේ සිත පීඩාවටපත් නොවේවි. කාමයන්ගේ ගිනි ඈත් වූ කල. ඒතර ඔබ මරණාසන්න වෙද්දී පවා ඔබට දුක් පීඩා රහිත ජීවිතය පවතිවි. මරණාසන්න මොහොතේදී පවා බිය තැති ගැනීමක් නැති කෙනා ඊළඟ ජීවිතයේ කාන්තෙන් සුගතියේ ඔහු දුකටපත් වෙන්නේ නැහැ. ඒ නිසා බුදුරජාන් වහන්සේ පෙන්නනවා සීලවන්ත කෙනා කිසි කලක දුගතියක උපදින්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ පෙන්වන ධර්මයේ තේරුම් අරගෙන සිත රාග ද්වේෂ මෝහලින් නිදහස් කර ගැනීම පිණිස මහ රහතන් වහන්සේලා අනුකරණය කරමින් සීලයේ සුරක්ෂිත භාවය ප්‍රාර්ථනා කරමින් සීලයේ සුරක්ෂිත භාවයේ පිණිස වෙහෙසෙන කෙනා ඒකාන්තයෙන් දුකෙන් නිදහස් වෙනවා. නිවන අවබෝධ කරගන්නවා. ඒ නිසා අපි සෙත් පතනවා මේ සියලු දෙනාටම ඔබට මේ දිනය නිවන පිණිස, සුගතිය පිණිස, මෙලව යහපත, පරලොව යහපත පිණිස, සියලු දුකින් නිදහස් වීම පිණිස උපකාර වන උතුම් සීලය සුරක්ෂිත කරගන්නට වාසනාව ලැබේවා.